නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලයේ මගින් විකාශයටපත් කෙරෙන pāli භාෂා අධ්‍යයන පාඩම් මාලාවෙහි අද 9 වෙනි පාඩමයි ආරම්භ වන්නේ. පෙර පාඩමේදී ඉකාරාන්ත පුල්ලිංග ශබ්ද වර්ණගෙන ආකාරය අපි අවධානයට ගත්තා. අද අපේ අවධානය ඊකාරාන්ත පුල්ලිංග නාම වර්ණගෙන ආකාරය කෙරෙහි. ඊ යන්නෙන් අවසන් වෙන පුල්ලිංග ශබ්ද ඊකාරාන්ත පුල්ලිංග ශබ්ද ලෙස අපි හඳුන්වනවා. ඊකාරාන්ත පුල්ලිංග නාම ඊ යන්නෙන් අවසන් වෙන නිසයි මේ නාම ඊකාරාන්ත නාම ලෙස හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට අපි යෝගී කියන නාමය ගත්තොත් යෝගී කියන නාමයේ අවසන් වෙන්නේ ඊ යන්නෙනුයි. තවත් නාමයක් ගත්තොත් සාමී කියන නාමයේ අවසන් වෙන්නේ ඊ යන්නෙනුයි. තවත් අපි ශබ්දයක් ගත්තොත් එහෙම හත්ති කියන ශබ්දයේ අවසන් වෙන්නේ ඊ යන්නෙනුයි. ඊ යන්නෙන් අවසන් වෙන නිසා මේ ශබ්ද ඊකාරාන්ත ශබ්ද ලෙසයි හඳුන්වන්නේ. අපි පෙර ඉගෙන ගත්තේ ඉකාරාන්ත පුල්ලිංග නාම. අද ඉගෙන ගන්නේ ඊකාරාන්ත පුල්ලිංග නාම. ඉකාරාන්ත කියනකොට ඒ නාම රස්වයි. ඊකාරාන්ත කියනකොට ඒවා දීර්ඝයි. ඒ නිසා ඉකාරාන්ත වර්ණගෙන ඉකාරාන්ත නාම වර්ණගුණු ආකාරය අපිට මතක නම් ඊකාරාන්ත නාම වර්ණගීම ඊටාම සරලව පහසුවෙන් මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි පඨමා ආදී විභක්ති වල ඊකාරාන්ත නාම වර්ණගින්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. පඨමා ආලපන, ဒုတိ යා, තතියා, කරණ, චතුත්ථි, පංචමී, ඡට්ටි සහ සප්තමී කියලයි විභක්ති ටික අපි දැන් නම් කරගන්නේ. ඒක වචන බහුවචන වල මේ ශබ්ද වර්ණගෙනකොට ඒවා වර්ණගින්නේ ඉකාරාන්ත ශබ්ද වර්ණගුණු ආකාරයටමයි. හැබැයි මේ ශබ්ද ඊකාරාන්ත නිසා ශබ්ද රූපවල අන්තය දීර්ඝව පාවිච්චි වෙනවා. අපි යෝගී ශබ්දේ ගත්තොත් එහෙම ඒ යෝගී කියන ශබ්දේ වර්ණගන්නේ ඒ පඨමා විභක්ති ඒක වචනේහි යෝගී, බහුවචනේහි යෝගී. රූප දෙකක් තියෙනවා. දෙවෙනි රූපය යෝගිනෝ. යෝගී, යෝගී, යෝගිනෝ අපි වර්ණගන්නේ ඒ විදිහටයි. ආලපන විභක්තියටත් ඒ රූපම අපි වර්ණගා ගන්නවා. හේ යෝගී බහුවචනයේට භවන්තෝ, යෝගී, යෝගිනෝ. ဒုတိ යා විභක්ති ඒක වචනය යෝගින්. බහුවචන පඨමා බහුවචනයේ බඳුමයි. යෝගී, යෝගිනෝ. තතියා විභක්ති ඒක වචනය යෝගිනා. බහුවචනය යෝගීබී, යෝගීබී, යෝගීහි. කරණ විභක්තියට ඒ රූපමයි. යෝගිනා, යෝගීබි, යෝගීහි. චතුත්ථි විභක්තියට රූප දෙකයි. පළවෙනි රූපය යෝගිනෝ, දෙවෙනි රූපය යෝගිස්ස. බහුවචන රූපය යෝගීනං. පංචමී විභක්තියට රූප තුනයි. පළවෙනි රූපය යෝගිනා,
දෙවෙනි රූපය යෝගිම්හා. තුන්වෙනි රූපය යෝගිස්මා. බහුවචනයේට රූප දෙකයි. යෝගීබි යෝගීහි. චට්ටි විභක්තියට ඒක වචන රූප දෙකක් තියෙනවා. යෝගිනෝ යෝගිස්ස. බහුවචනයේට එක රූපයයි. යෝගීනං. සත්ත්ව විභක්තියට රූප දෙකයි. ඒක වචනයේට යෝගිම්හි. දෙවෙනි රූපය යෝගිස්මින්. බහුවචන රූපය යෝගීසු යෝගිසු. මේ විදිහටයි යෝගී කියන ශබ්දය වර්ණගෙන්නේ. ඔබේ අවධානයට මම ගත්තොත් පඨමා ඒක වචනයේ යෝගී, බහුවචනයේ යෝගී යෝගිනෝ රූප දෙකයි. ආලපන ඒක වචනයේ හේ යෝගී, බහුවචනය භවන්තෝ යෝගී යෝගිනෝ. ဒုတိ ඒක වචනයේ යෝගින් යෝගී යෝගිනෝ. තතියා කරණ ඒක වචනය යෝගිනා, බහුවචන යෝගීබි යෝගීහි. චතුත්ථි ඒක වචනය යෝගිනෝ යෝගිස්ස, බහුවචනය යෝගීනං. පංචමී ඒක වචනයේ යෝගිනා යෝගිම්හා යෝගිස්මා, බහුවචනය යෝගීබි යෝගීහි. චට්ටි ඒක වචනය යෝගිනෝ යෝගිස්ස යෝගීනං. සත්තමී ඒක වචනය බහුවචනය යෝගිම්මි යෝගිස්මින් යෝගීසු යෝගිසු. අපි ඉකාරාන්ත පුල්ලිංග නාම වර්ණගිච්ඡ ආකාරයේ හොඳට දැනගෙන ඉන්නවා නම් මේ ශබ්ද වර්ග දෙකේ වෙනස, ඉකාරාන්ත පුල්ලිංග ඊකාරාන්ත පුල්ලිංග කියන ශබ්ද වර්ග දෙකේ වෙනස අඳුන ගන්න පුළුවන්. ඒ වෙනස තමයි ඉකාරාන්ත පුල්ලිංග ශබ්දවල පඨමා විභක්ති ඒක වචනයේ ඊයන්නින් ඉවර වුණා. ඊකාරාන්ත ශබ්දවල ඊයන්නින් ඉවර වෙනවා. අපි ඉගෙන ගත්ත අග්ගි කියලා පඨමා ඒක වචනයේට. මෙතන යෝගී දීර්ඝයි. බහුවචනයේදී අපි යෝගී කියලා පාවිච්චි කරනවා. යෝගිනෝ ඊළඟ රූපය. පෙර මා මතක් කළා වාගේම මේ ශබ්ද වර්ණගෙන කොටත්, මේ ඊකාරාන්ත පුල්ලිංග ශබ්ද වර්ණගෙන කොටත් පඨමා බහුවචන, ආලපන බහුවචන, ဒုတိ බහුවචන එක හා සමානයි. තතියා කරණ විභක්ති දෙක ඒක වචන බහුවචන එක හා සමානයි. චතුත්ථි චට්ටි විභක්ති දෙක ඒක වචන බහුවචන එක හා සමානයි. තතියා බහුවචනය, කරණ බහුවචනය, පංචමී බහුවචනය එක හා සමානයි. ඒ අනුව ඉකාරාන්ත ඊකාරාන්ත ශබ්ද පාලි භාෂාවේ එකම ක්‍රමයකට වර්ණගෙන බව දැන් ඔබට පැහැදිලි ඇති. මේ වගේම තමයි සාමී හත්ති වාගේ ශබ්දත් වර්ණගෙන්නේ. යෝගී කියන්නේ යෝග කරන පුද්ගලයාටයි. සාමී කියන්නේ ස්වාමියාටයි. හත්ති කියලා කියන්නේ අලියාටයි. ඒ අනුව මේ ශබ්ද වර්ණගන්නේ මේ ක්‍රමයට, ඊකාරාන්ත පුල්ලිංග නාම වර්ණගන ක්‍රමයට. ඒ නිසා මම ඔබේ අවධානය මීළඟට අරගෙන යනවා ඊළඟ ශබ්ද කොටස කෙරෙහි. දැන් අපි අකාරාන්ත පුල්ලිංග ශබ්ද ඉගෙන ගත්තා, ඉකාරාන්ත පුල්ලිංග ශබ්ද ඉගෙන ගත්තා, ඊකාරාන්ත පුල්ලිංග ශබ්ද ඉගෙන ගත්තා. ඔබේ අවධානය මම ඊළඟට අරගෙන යන්නේ උකාරාන්ත පුල්ලිංග ශබ්ද කෙරෙහි. අපි මීළඟට ඉගෙන ගන්නේ උකාරාන්ත පුල්ලිංග නාම. උයන්නින් ඉවර වෙන පුල්ලිංග නාම තමයි උකාරාන්ත පුල්ලිංග නාම කියලා හඳුන්වන්නේ. උකාරාන්ත පුල්ලිංග නාම වලට උදාහරණ හැටියට සේතු, ඊදණ්ඩ කියන අර්ථය තියෙන pāli වචනය සේතු. නේදයා කියන තේරුම තියෙන pāli වචනය බන්දු. භික්ෂුව කියන තේරුම තියෙන pāli වචනය භික්ඛු. මාරයා කියන තේරුම තියෙන pāli වචනේ මච්චු. මේ වගේ ශබ්ද දක්වන්න පුළුවන්. මේ ශබ්ද ඉවර වෙන්නේ උයන්නින්. සේතු,
බන්දු බික්කු මච්චු ආගේ ශබ්ද ඉවර වෙන්නේ උයන්නේ. ඒ නිසා තමයි මේ ශබ්දවලට කියන්නේ උකාරාන්ත පුල්ලිංග ශබ්ද කියලා. මේ ශබ්ද පඨමා ආදී විභක්තිවල වර්ණගෙන ක්‍රමයයි අපි දැන් ඉගෙන ගන්නට යන්නේ. අපි උදාහරණ හැටියට නේදයා කියන අර්ථයේ තියෙන බන්දු ශබ්දය සැලකිල්ලට ගනිමු. මේ ශබ්දයේ පඨමා විභක්ති ඒක වචනයේ බන්දු, බහුවචනය බන්දු, පළවෙනි රූපය, දෙවෙනි රූපය බන්දවෝ. රූප දෙකයි. පඨමා ඒක වචනයේ බන්දු, බහුවචනයේ බන්දු, බන්ධවෝ. ආලපන විභක්ති ඒක වචනයේ හේ බන්දු, පඨමා විභක්තියේ පදයමයි. බහුවචනය භවන්තෝ, බන්දු, බන්ධවෝ. ဒုတိယ විභක්ති ඒක වචනයේ බන්දුං, බහුවචනය බන්දු, බන්ධවෝ. තතිය විභක්ති ඒක වචනය බන්දුනා, බහුවචනය බන්දුභි, බන්දුහි. කරණ විභක්තියට දෙන්නේ ඒ රූප ටිකමයි. තතියා කරණ විභක්ති දෙක එක හා සමානයි. දැන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ක්‍රමයට. චතුත්ථ විභක්ති ඒක වචනය බන්දුනෝ, බහුවචනය ඒක වචනයේට රූප දෙකයි. බන්දුනෝ, බන්දුස්ස. බහුවචනය බන්දුනං. පංචම විභක්ති ඒක වචනයේට රූප තුනක් තියෙනවා පෙර පරිද්දෙන්ම. බන්දුනා, බන්දුම්හා, බන්දුස්මා. බහුවචනයේට රූප දෙකයි. බන්දුභි, බන්දුහි. චට්ටි විභක්තියට රූප දෙකක් තියෙනවා ඒක වචනයේට. බන්දුනෝ, බන්දුස්ස. බහුවචනයේට එක රූපයයි බන්දුනං. සප්තමී විභක්ති ඒක වචනයේට බන්දුම්හි, බන්දුස්මින් කියලා රූප දෙකක් තියෙනවා. බහුවචනයේට බන්දුසු, බන්දුසු කියලා රූප දෙකක් ගන්න පුළුවන්. අපි මේ වර්ණගා ගත්තේ උකාරාන්ත පුල්ලිංග බන්දු ශබ්දයයි. බන්දු කියන්නේ ඥාතිවරයා. එය ඒක වචන බහුවචන වල භාවිතයට ගත්තා. ඒක වචන බහුවචන කියන්නේ භාෂාව පාවිච්චි කරනකොට එකක් ගැන කියන්න ඕනේ දේවල් කීමට සහ එකට වඩා වැඩි දේවල් කීමට අපි පාවිච්චි කරන ඒකක දෙක. බන්දු කියන්නේ ඥාතිවරයා. බන්දු, බන්දවෝ කියන්නේ ඥාතිවරු. හේ බන්දු කියන්නේ අපි ඉස්සරහා ඉන්න කෙනාට කතා කරනකොට පින්වත් ඥාතිවරය. භවන්තෝ බන්දු, බන්දවෝ කියන්නේ පින්වත් ඥාතිවරුනි. බන්දුන් කියන්නේ ဒုတိ ඒක වචනය ඥාතිවරයා. බන්දු, බන්දවෝ කියන්නේ ඥාතිවරුන්. බන්දුනා, බන්දුබි, බන්දුහි කියලා තතියා කරන විභක්ති දෙකටම තියෙනවා. තතියා විභක්තියේ බන්දුනා කියන්නේ ඥාතිවරයා විසින්. බන්දුබි, බන්දුහි කියන්නේ ඥාතිවරුන් විසින්. කරණ විභක්තියේ බන්දුනා කියන්නේ ඥාතිවරයා කරන කොටගෙන. බන්දුබි, බන්දුහි කියන්නේ ඥාතිවරුන් කරන කොටගෙන. චතුත්ථ විභක්තියෙහි බන්දුනෝ, බන්දුස්ස කියන්නේ ඥාතිවරයාට. බන්දුනා කියන්නේ ඥාතිවරුන්ට. පංචමී විභක්තියෙහි බන්දුනා, බන්දුම්හා, බන්දුස්මා කියන්නේ ඥාතිවරයා කෙරෙන්. බන්දුබි, බන්දුහි කියන්නේ ඥාතිවරුන් කෙරෙන්.
චට්ටි විභක්තියෙහි බන්දුනෝ බන්දුස්ස කියන්නේ ඥාතිවරයාගේ, බන්දුනම් කියන්නේ ඥාතිවරුන්ගේ. සත්‍යමී භක්තියෙහි බන්දුම්හි බන්දුස්මින් කියන්නේ ඥාතිවරයා කෙරෙහි. බන්දුසු බන්දුසු කියලා කියන්නේ ඥාතිවරුන් කෙරෙහි. දැන් අපිට මේ වර්ණගෙන ආකාරය ඊටා පැහැදිලි. පෙර පරිද්දෙන්ම ඔබට පැහැදිලි පඨමා ආලපන ဒ ුතියා කියන විභක්ති තුනේ බහුවචන රූප එක හා සමානයි. තතියා කරණ විභක්ති දෙකේම රූප එක හා සමානයි. චතුත්ථි චට්ටි විභක්ති දෙකේ රූප එක හා සමානයි. තතියා බහුවචන, කරණ බහුවචන, පංචමී බහුවචන රූප එක හා සමානයි. දැන් වර්ණගීමේදී ශබ්ද රූප එකම ආකාරයකට ගමන් කරන බව ඔබට පැහැදිලි ඇති. අපි දැන් මේ ඉගෙනගත්ත ශබ්ද වර්ණගීමේ ක්‍රමය යම්කිසි ආකාරයේ වාක්‍ය වලින් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් අපි අකාරාන්ත පුල්ලිංග ශබ්ද, ඉකාරාන්ත පුල්ලිංග ශබ්ද, ඊකාරාන්ත පුල්ලිංග ශබ්ද, උකාරාන්ත පුල්ලිංග ශබ්ද ඉගෙන ගත්තා. පුරුෂ ලිංගයේ වර්ණගෙන ශබ්ද වර්ග අපි 4ක් ඉගෙනගෙන තියෙනවා. අයන්නෙන් ඉවර වෙන ශබ්ද අකාරාන්ත ශබ්ද. ඉයන්නෙන් කෙලවර වෙන ශබ්ද ඉකාරාන්ත ශබ්ද. ඊයන්නෙන් අවසන් වෙන ශබ්ද ඊකාරාන්ත ශබ්ද. උයන්නෙන් කෙලවර වෙන ශබ්ද උකාරාන්ත ශබ්ද. මේ ශබ්ද රූප කොයි විදිහටද අපි පාවිච්චි කරන ගාථාවල, වාක්‍යවල, pāli භාෂාවෙහි දකින්න තියෙන්නේ. අපි අපේ අවධානය ඒ පැත්තට ඊළඟට යොමු කරලා බලමු. ඔබ අපි හැමදිනාටම ඊටාම හුරු පුරුදු pāli පාඨයක් තමයි මියගිය ඥාතීන්ට පින්දීම සඳහා අපි පාවිච්චි කරන මේ pāli පාඨය. ඉදං මේ ඥාතිනං හෝතු. මේ pāli පාඨය අපි කාටත් හොඳට හොරු පුරුදු වචනයක්. අපි මේ pāli පාඨයේහි ඥාතිනං කියන පදයට අවධානය යොමු කරමු. ඥාතිනං දැන් අපිට හුරුවක් තියෙනවා මෙන්න මේ වාගේ පද ගැන වර්ණගීම හුරු වෙච්ච නිසා අපි බුද්ධ ශබ්දයේ වර්ණ ගහ ගන්නකොට වර්ණගුවා බුද්ධානං කියලා පදයක්. ඒක තැන් දෙකක ආවා. ඒ තමයි චතුත්ථි බහුවචනේ, චට්ටි බහුවචනේ කියන තැන් දෙක. ඊළඟට අපි අග්ගි ශබ්දයේ වර්ණගෙනකොට අග්ගීනං කියලා රූපයක් ඒ විභක්ති දෙකේම වර්ණගුවා. ඊළඟට අපි යෝගී ශබ්දයේ වර්ණගෙනකොට යෝගීනං කියලා ශබ්ද රූපයක් ගත්තා චතුත්ථි චට්ටි බහුවචනයේදී. අපි අවසන්ව වර්ණගුවේ බන්දු ශබ්දයයි ඒ අනුව බන්ධූනං කියලා අපි වර්ණගුවා ශබ්ද රූපයක්. දැන් ඔබට පැහැදිලි ඥාතිනං කියන තැන තියෙන්නේ අග මේ කොටස. නං කියන කොටස අපිට තියෙනවා. ඒ වගේම තමයි මේ හැම තැනම බලන්න බුද්ධානං, අග්ගීනං, යෝගීනං, බන්ධූනං මේ හැම තැනම අපිට පෙනෙනවා ඒ අග තියෙන කොටස. ඒ වගේම ඥාතිනං කියන මේ පදයේ මැද තියෙන ස්වරය දීර්ඝයි. බලන්න මේ දීර්ඝ ඥාතිනං කියනකොට මේක ඊයන්නින් යුක්තයි මැද තියෙන ස්වරය. බුද්ධානං කියනකොට මෙතන තියෙන්නේ දීර්ඝ ස්වරය ආ. අග්ගීනං කියනකොට තියෙන්නේ දීර්ඝ ස්වරය ඊ. යෝගීනං කියනකොට තියෙන්නේ දීර්ඝ ස්වරය ඊ. බන්ධූනං කියනකොට තියෙන්නේ දීර්ඝ ස්වරය ඌ. එතකොට මේ හැමතැනම අපිට පේනවා මේ නං කියන කොටසෙන් ඉවර වෙන මේ පද අපි දැන් දන්නවා මේ පද ඔක්කොම වර්ණගෙන්නේ අවස්ථා දෙකකදී.
ඊ අවස්ථා දෙක තමයි චතුත්ති බහුවචන ඊළඟට චට්ටි බහුවචන. ඔය තැන් දෙක. චතුත්ති බහුවචන, චට්ටි බහුවචන. මේ අකාරාන්ත ශබ්ද, මේ ඉකාරාන්ත ශබ්ද, මේ ඊකාරාන්ත ශබ්ද, මේ උකාරාන්ත ශබ්ද. එතකොට අකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත, උකාරාන්ත කියන මේ හතර වර්ගයේම ශබ්දවල චතුත්ති චට්ටි බහුවචන ශබ්ද රූප නිර්මාණය වෙන්නේ මැද තියෙන ස්වරය දීර්ඝව අගින් නම් කියන කොටස එකතු වෙලයි. ඒ අනුව අපිට ඊටාම පැහැදිලි මේ ශබ්ද රූපය හඳුනා ගන්නේ කොහොමද කියලා. ඒ අනුව අපිට ඥාතිනම් කියන පදයට විභක්ති දෙකක් නම් කරගන්න පුළුවන්. දැන් පැහැදිලි චතුත්ති බහුවචනේ, චට්ටි බහුවචනේ. මේ විභක්ති දෙකට අර්ථ කියන හැටිත් ඔබ දැනටමත් දන්නවා. චතුත්ති විභක්තියට අර්ථ කියනකොට අපි සිංහල භාෂාවෙන් ට කියන මේ කොටස එකතු කරගන්නවා නාමයේ අගට. චට්ටි විභක්තියෙන් අර්ථ ගන්නකොට අපි නාමයේ අගට ගේ කියන මේ කොටස එකතු කරගන්නවා. අපි උදාහරණ හැටියට ගත්තොත් බුද්ධානං, බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ. එතකොට අග්ගීනං, අග්ගි කියන්නේ ගින්නට. යෝගීනං, යෝගී කියන්නේ යෝගීවරයාට. බන්දුනං, බන්දු කියන්නේ නේදයාට. මේවා බහුවචනයෙන් තියෙන නිසා අපිට බහුවචනයෙන් අර්ථ ගන්න වෙන්නේ බුද්ධානං, බුදුවරුන්ට, ගිනිවලට, යෝගීන්ට, නේදයන්ට. ගේ කියලා ගත්තොත් බුදුවරයන්ගේ, ගිනිවල, යෝගීන්ගේ, ඥාතීන්ගේ කියලායි අපිට අර්ථ ගන්න වෙන්නේ. විභක්ති දෙකට අර්ථ ගත්තොත්. මෙතන ඉදං මේ ඥාතීනං හෝතු කියන තැන අපි අර්ථ ගන්නේ චතුත්ති විභක්තියට අනුවයි. ඒ අනුව ඥාතීනං කියනකොට ඥාතීන්ට කියලායි අපි අර්ථ ගන්න. ඒ අර්ථ ගන්නේ ඒ වචනේ යෙදිලා තියෙන වාක්‍යයේහි අනෙක් පදත් එක්ක එකට ගලපලා බලලයි. මේ ඒ අනුව මේ වාක්‍යයේ තේරුම ඉදං මෙය මේ මගේ ඥාතීනං ඥාතීන්ට හෝතු වේවා ලැබේවා කියන එකයි. පින් කරලා ඒ පින් අනුමෝදන් කරන්ඩ අපි මේ කෙටි වාක්‍ය ඛණ්ඩය පාවිච්චි කරනවා අපේ සම්ප්‍රදාය තුල. ඒ අනුව ඉදං කියන්නේ මේ පින මේ මගේ ඥාතීනං ඥාතීන්ට හෝතු අත්පත් වේවා ලැබේවා කියලයි අපි තේරුම් ගන්න. දැන් ඔබට පැහැදිලි අපි ඉගෙනගත්ත වරණැගීම භාෂාව තුල කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. එතකොට අපිට වරණැගෙන පද භාෂාවේ පාවිච්චි වෙනවා. ඒ පදවලට තේරුම් ගැනීමට නම් ඒවා වරණැගිලා තියෙන ස්වરૂපය අපි දැනගත යුතුව පවතිනවා. මේ වාක්‍ය ඛණ්ඩයෙන් අපිට ඊටාම පැහැදිලි දැන් කොයි විදිහටද pāli භාෂාව තුල මේ ශබ්ද රූප භාවිතයට ගැනෙන්නේ කියලා. ඒකම අද පාඩම අපි මෙතකින් අවසන් කරනවා. ඔබ හැම දිනාට තිරුවන් සරණ ලැබේවා.